අදහසක් අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා නිතරම Tamanට ලැබුණු අවස්ථාව ගැන සතුටු වෙන්න. අපේ ජීවිතවලදී අපි මේ සතුටු වීම ගැන ගොඩක් වෙලාවට හිතන්නේ. ඒක නිසා මේ අපි සතුටු වෙන්න ඕන කාරණා අපේ ජීවිතවල තියෙනවා. ගොඩක් කට්ටියට තමන්ගේ ළඟ තියෙන දේවල් වලින් සතුටු වෙන්න දන්නේ නැහැ. අපි ඒක නිසා තමන් අද කරපු දේ ගැන, තමන් සීලයක මත පිහිටපු තැන එක ගැන, මෙහෙම බණ භාවනා කරන්න ලැබුණ එක ගැන, මේ මනුස්ස ජීවිතය ගැන ගොඩාක් සතුටු වෙන්න ඕනේ. ඒ නිසා ඉස්සෙල්ලා මේ සතුට අතහගන්න. ඉතින් ඊපාරක් අපි පොයි දවසේදී කතා කරා මොන සූත්‍රයේද? අපචූපන සූත්‍රය ගැන අපි කතා කරා. දේශය ගැන කතා කරා. දේශය කියන්නේ මොකක්ද කියන කාරණාව ගැන අපි දීර්ඝ වශයෙන් කතා කරන්න යෙදුණා. ඉස්සල්ලාම කියන්න ඕන මේ පොය මොකක්ද? නැදුම් පුර 14ක් පොය දවස. ඒතර මේකේ වැදගත්කම මොකක්ද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ ඉදුණ කිඹුල්වත් පුරයට බුදුන් වහන්සේ ඉස්සෙල්ලාම වැඩම කරන්න යෙදුනේ අද වගේ පොය දවසේදී. අනිත් කාරණේ තමයි සුද්ධෝදන මහරජතුමා තුන්වෙනි පාරට මේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වන්දනා කරේ අද වගේ දවසක. ඒ වගේම නන්ද කුමාරයා, රාහුල කුමාරයා ශාසනයට ඇතුල් කරගෙන පැවිදි කරන්නට යෙදුනේ අද වගේ දවසක. ඊටත් වඩා වැදගත් කාරණාවක් තියෙනවා මේ අද කියන දෙයට ගැලපෙන්න. ඒ තමයි දැන් ශාක්‍ය කෝලිත කට්ටිය යුද්ධයක් කරන්න ගත්තනේ. නේද? වතුර ටිකකට යුද්ධයක් කරන්න ගත්තා. ඒක සංසිඳවන්න යමහම පෙරහැර පෑවේ පාලා අර කට්ටියගේ මාන්නේ නැති කරේ අද වගේ දවසක. ඒකට මෙන්න මේ කාරණා ගැන අපි ගොඩක් හිතන්න ඕන. මෙන්න මේ බුද්ධ ශාසනයක අපේ ප්‍රධාන අරමුණ මොකක්ද? මොකක්ද අපේ ප්‍රධාන අරමුණ? මොකද්ද? නෑ ඒවා මේ පාඩම් කරලා කියන ඒවා වගේ ප්‍රායෝගිකව අපි තේරුම් ගන්න කොහොමද? දැන් අපි මේ බුද්ධ ශාසනය කටයුතු කරන්නේ මොකක් පිණිසද? දැන් බුදුරජාණන් වහන්සේ කිව්වනේ සීලය ආරක්ෂා කරන්න, සමාධිය වඩන්න, ප්‍රඥාව දියුණු කරන්න කියලා. ඒකත් දැන් අපි අහන්න ඕනේ මේවා කරන්න කියන්නේ ඇයි? දැන් සමහරකට ඕව කරා කියලා අපිට වැඩක් වෙන්නේ නැත්නම් වැඩන්නේ. අපි මේවා කරන්නේ ඇයි? මූලික වශයෙන් තේරුම් ගන්න මේ බුද්ධ ශාසනික බමුණෙක් කෙනා එයාට හරි තරහ ගිහිල්ලා තිබ්බා. ඒ තමයි මේ බුදුරජාණන් වහන්සේ ගාව තියෙනවා ආවර්තනීය මායාව. මේ මායාවෙන් එයාගේ මේ බමුණු ඔක්කොම එතනට ඇදලා ගන්නවා. බමුණු වෙන්නේ බුදුන් වහන්සේට බයින්න කියලා. මෙන්න ටික වෙලාවක් යද්දි බණ ටිකක් අහලා මහානත් වෙලා. ඉතින් මේ හැමෝම අතර ප්‍රසිද්ධියක් තිබ්බා මේ බුදුන් වහන්සේ ගාව මායාවක් තියෙනවා. ඊට පස්සේ අරය ඇවිල්ලා හොඳටම තරහ ගිහිල්ලා ඇහුවා මේ වහන්සේ මේ මොකද කරන්නේ මේ කට්ටිය මායාවෙන් අල්ලන මනවනම් ඕවට අල්ල ගන්න හම්බුනේ. ඊට පස්සේ බුදුන් වහන්සේ කියනවා මම ওই දන්න මායාවක් නැහැ. එහෙනම් ඔබ වහන්සේ කොහොමද මේ කට්ටිය වැදගන්නේ? මේ ශාසනයට වැදගන්නේ මොකක් නිසාද? ඊට පස්සේ කියනවා මම දන්න මායාවක් නැහැ, මම කරන්නේ එකක් නෑ. හැබැයි මම මේ කට්ටිය ආපුහම මෙහිම අහන්න. ඔයත් කැමති නම් උත්තර දෙන්න කියලා. අහන්න කියලා. ඒකට කියනවා මේ මගේ ළඟට එනවා එක එක කට්ටිය. ආවට පස්සේ මම යාගෙන් අහනවා ඔයාගේ ජීවිතේ ඔයා පසුතැවීම් නැති වෙනව නේද? කලකිරීම නැති වෙනව නේද? රාජ්‍ය දඩුවම් ලබන්න වෙන අවස්ථා එනව නේද මනුස්සයා? පසුතැවෙන්න, කලකිරෙන්න, ඔය නොඑක ආකාරයේ දේවල්, පීඩාව, බැනුම් අහන්න, බුද්ධි කන්න, නිന്ദා පාස ජීවිතේ ලැබෙනවා. එතකොට ඔයාට මොකද වෙන්නේ? කලකිරීමක්, එපා වීමක්, මේ ජීවිතේ සතුටක් නැති වෙනවා. ඒකල මරණාසන්න මොහොතේදී මේව සිහි කර කර ඉඳලා මෙරිලා නිදියට යනවා.
ඒකට මේ ජීවිතෙත් යාට නෑ, පරලෝ ජීවිතෙත් නෑ. ඒක මොකක් නිසාද එහෙම වෙන්නේ? අර මේ දුක් විපාක ජීවිතේ ලැබෙන. නින්දා පස්ස ලැබෙන, කලකිරීම, පසුතැවීම, රාජදරුවා මේවා ජීවිතේ ලබන්න වෙනවා. ඒකට රැකිරස්සා කරන්න වෙනවා. දරුවෝ මල්ලු නිසා මේවා කරන්න වෙනවා. ගෙවල් දොරවල් යාන වාහන මේවා එකතු කරන්න යනකොට අපි පීඩාව දුකටපත් වෙනවා. ඒව නිසා අකුසල් කරගෙන පරලෝ ජීවිතේ දුකටපත් වෙනවා. ඒකට බුදුන් වහන්සේ අහනවා මේවා කරන්න වෙන්නේ මොකක් නිසාද? මෙහිම දුකක් ලබන්න වෙන්නේ මොකක් නිසාද? ප්‍රාණඝාතය කරන්න ගියා. අනුන්ගේ දේ ගන්න ගියා. ආමේ වරදව ඇස්තෙන්න ගියා. බොරු කියන්න ගියා. මත්පැන් පානය කරන්න ගියා. ඕවා නිසා නේද ජීවිතේ සතුටෙන් ජීවත් වෙන්න බැරි. ඒවා කරාම පස්තැවීමක් ඇති වෙනවා, කලකිරීමක් ඇති වෙනවා, නිന്ദා අපහාස ඇති වෙනවා. නේද? ඊට පස්සේ නිරේක දෙන්න වෙනවා. මෙලවත් ඇති, පරලොවත් ඇති ජීවිතයක් ලැබෙන්නේ මොකක් නිසාද? එයාදී අය වචනේ වරදින්ද? දුස්සීලකම් වෙනවා. ඒත් මේ දුස්සීලකම් වෙන්නේ මොකක් නිසාද? අන්න ඒක තමයි කරන්නේ. දැන් අපි තේරුම් ගත්තනේ අපි දුකට, අසහනයට, පීඩාවට ජීවිතේ ලබන්නේ මොකක් නිසාද? දුස්සීලකම් නිසා. ඔන්න ඔය පිළිවෙලට මතක මේ තේරුම් ගන්න. ඒකෝර මේ දුක් කරදර ජීවිතේ ලබන්න වෙන්නේ දුස්සීලකම නිසා. මොන හොඳට මතක තියාගන්න. කය වචනයෙන් දේවල් වරදිනකොට තමයි අපේ ජීවිතේට දුක කරදර එන්නේ. ඒකෝර මේ දුස්සීලකමට හේතුව මොකක්ද? අන්න උතර තමයි තේරෙන්නේ. දුස්සීලකම නෙමෙයි අපට අයින් කරන්න ඕනේ. දුස්සීලකම අයින් කරන්න එහෙම බෑ. මොකද්ද? ප්‍රාණඝාතය වෙන්නේ, අනුන්ගේ දේ ගන්න, කාමයේ වරද හැසිරෙන්නේ මොකක් නිසාද? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කියන ක්ලේශය. එතකොට බුදුන් වහන්සේ දේශනා කරන මේ අපේ ජීවිතේ නිතරම දුකට, කලකිරීමට, පසුතැවීමට, මේ ජීවිතයේ අසහනයටපත් වෙන්නේ, පරලෝ ජීවිතයේ දුකටපත් වෙන්නේ මොකක් නිසාද? දුස්සීලකම් නිසා. දුස්සීලකම් වෙන්නේ මොකක් නිසාද? ලෝභ, ද්වේෂ, මෝහ නිසා. එතකොට කියනවා අපිට නැති කරන්න ඕන මොනවද? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. නැත්නම් රාග, ද්වේෂ, මෝහ. ඒකට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ කියලා තියෙන වැඩ පිළිවෙල ඔක්කොම මොකක් පිණිසද? රාගය, ද්වේෂය, මෝහය නැති කරන්නයි. සිල් රකින්න කිව්වෙත් ඕකට. සමාධි භාවනා වඩන්න කිව්වෙත් ඕකටමයි. ප්‍රඥාව දියුණු කරන්න කිව්වෙත් ඕකටමයි. ඒකට අපි බලන්න ඕනේ මේ බුද්ධ ශාසනය කටයුතු කරනකොට මේ කරන දේෙන් මගේ රාගයයි, ද්වේෂයයි, මෝහයයි අඩු වෙනවා නම් ඒක බුදුන් වහන්සේ දේශනා කරපු වැඩ පිළිවෙලක්මයි. හැබැයි මේ කරන දේවල් උන්න කවි බණ ටිකක් කියනවා, අහනවා, වෙන වෙන දේවල් කරනවා. ඒ වලින් ඔන්න රාගය වැඩි වෙනවා. ඔන්න ජාතිවාදය කියලා ඔය බණ කියනවා සාමුදුල්ලා. ඔන්න ද්වේෂය වැඩි වෙනවා, මෝහය වැඩි වෙනවා. ඒවා මේ බුදුන් වහන්සේ කිව්ව පිළිවෙලක්. බුද්ධ දේශනාවක්ද? නෑ. මේ බුදුන් වහන්සේ කිව්ව වැඩපිළිවෙලක් නම් එතන තියෙන්නේ ඍජුවම. බුදුන් වහන්සේත් කියනවා මම මේ සීලයක් පනවලා තියනවද? සමාධියක් පනවලා තියනවද? ප්‍රඥාවක් පනවලා තියනවද? දස කුසල් පනවලා තියනවද? මේ ඔක්කොම රාගය දුරු කරන්නයි, ද්වේෂය දුරු කරන්නයි, මෝහය දුරු කරන්නයි. ඔන්න ඔය තියරිය ඔළුවේ තියාගන්න. මම මේ කාරණාව කිව්වේ මම පන්ති කරනකොට එක්කෙනෙක් අහපු දෙයක් නිසා. ඉතින් ඒ කට්ටියට තෝරගන්න බෑ මේක හරි දෙයක්ද වැරදි දෙයක්ද. ඔන්න ඕක මතක තියාගන්න. මේ අපි මේ දෙයක් කරන්ට යනකොට රාගය වැඩෙනවා නම්, ද්වේෂය වැඩි වෙනවා නම්, මෝහය වැඩෙනවා නම් ඒක බුදුන් වහන්සේගේ දහමක් නම් නෙමෙයි. එහෙනම් ඒවා ඔයා බුද්ධ ශාසනය කියලා ලේබල ගන්න පුළුවන්. ධර්ම දේශනාව කියලා ලේබලේ දාලා තියෙන්න පුළුවන්. හැබැයි ඔයා බලන්න ඉස්සල්ලාම මේක ලෝභ, ද්වේෂ, මෝහ වැඩෙනවද නැති වෙනවද? අන්න ඔය තියරිය ඔළුවේ තියාගන්න. තේරුණාද? එහෙම ලෝභ, ද්වේෂ, මෝහ වැඩි වෙනවා නම් ගුරුවරයා කිව්වත් කරන්න. කවුරු කිව්වත් කරන්න එපා. ඇයි මං කටයුතු කරන්නේ බුදුන් වහන්සේගේ දහම. බුදුන් වහන්සේ කිව්වේ ධර්මයට, විනයට ගලපන්න. බුදුන් වහන්සේ කියවනේ කවුරු හරි කියනවා නම් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධහම කියලා. ඒක ධර්මයේ විනයට ගලපන්න. ඊට පස්සේ කියනවා ධර්මයේ විනය කියන්නේ මොකද්ද? රාග, දේශ, මෝහ නැති කිරීම. ඔන්න ඔය කාරණේ ඉස්සල්ලාම අපි මතක තියාගන්න ඕන කාරණාවක්. ඉතින් අද මම ටිකක් මේ සාරිපුත්ත තෙරුන් වහන්සේගේ
ඉවසීමේ ගුණ තියෙන සාරිපුත්ත සීහනාද සූත්‍රයේ පොඩ්ඩක් කියලා අපි ඒකෙන් අපේ කොහොමද මෛත්‍රිය භාවනාව වඩාගන්නේ, මෛත්‍රී ජීවිතයේදී කොහොමද වැඩෙන්න ඕන කියන කාරණා ගැන අපි කතා කරන්න ඕන. අපි පොඩ්ඩක් කියවලා ඊට පස්සේ මේ නිරය ගැන කියන්නත් ඕන. සම්පූර්ණ නිරය විස්තරයක් කියනවා. නිරය කොයි වගේද කොහොමද යන්නේ මේ ඉතින් ප්‍රශ්නයකුත් අහලා තිබ්බා. ඒක මට චන්දිම හඳුරු ගෙනල්ලා දුන්නා මේකටත් උත්තර කියන්න කියලා. ඉතින් මම ඒකටත් උත්තර දෙන්නම්. ඒක නිසා අපි මේක පොඩ්ඩක් කියවගෙන යමු. ඒ තමයි ඒකං සමයන් භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරා. එක් සමයක භාග්‍යතුන් වහන්සේ ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ, ජේතවන නම් වූ අනාථපිණ්ඩික සිටුවරයාගේ ආරාමේ විහෙරති වාසය කරනවා. අතකෝ ආයස්මා සාරිපුත්තෝ, ඉක්බිති ආයස්මත් සාරිපුත්ත තෙරුන් වහන්සේ යේන භගවා තේන උපසංකම්, යේන යම් තැනක භාග්‍යතුන් වහන්සේද තේන උපසංකම්, එතනට මේ සාරිපුත්ත තෙරුන් වහන්සේ ගියා. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්තා ඒකමන්තං නිසි. එහෙම ගිහිල්ලා ඉවරලා භාග්‍යතුන් වහන්සේ ළඟ එකත් පසගොයි ඉඳගත්තා. මේ කාරණේ මේ ගැන කියන්න කාරණා තියෙනවා. දැන් මට මේ කියනකොට ගොඩාක් ඒවා කියන්න තියෙනවා. මේ එකත් පසගොයි ඉන්නවා කියන එකත් එක ගත්තාම මේක ටිකක් වැරදි වෙනවා. තේරෙනවද? මම ඒක ගැන වෙන දවසක කියන්නම්. මේ එකත් පසගොයි තමයි ඉන්න ඕන අපි බණ අහද්දී. ඒක නිසා ඒකමන්තං නිසීදි කියන්නේ එකත් පසගව ඉඳගන්න එක තමයි මිනිස්සුෝ කරන්නේ. ඒකමන්තං අට්ඨාසි කියන්නේ දෙවියෝ ඉඳගන්නේ නැහැ. දෙවියෝ ගැන කියනකොට ඒකමන්තං අට්ඨාසි කියලා කියන්නේ. ඉතින් අපි ඒක ගැන පස්සේ වෙලාවක කතා කරමු. ඊට පස්සේ චන්දිම හම්දුරන්ගෙන් අහන්න ප්‍රශ්න එකත් පසගව ඉන්නවා කියන්නේ මොකක්ද හම්දුරන් කියලා. ඒක කියලා දෙන්නේ. ඒක වැදගත් දේවල් 50ක් එහෙම ඉන්න. ඊට පස්සේ මේ සාරිපුත්ත තෙරුන් වහන්සේ කියනවා හරි වටින කතාවක්. ඒ තමයි උත්තෝ මේ බන්තේ සාවත්‍යං වස්සාවාසෝ. බන්තේ ස්වාමිනී මේ මා විසින් සාවත්‍යං සවැත් නුවර වස්සාවාසෝ උත්තෝ. මම මේ සවැත් නුවර වස්සසල දැන් ඉවරයි. වාසය කළා ඉවරයි දැන්. පවාරණය කරලා. නම් මේ මුල් ටික විතරයි කියන්නේ. ඔය කට්ටියට අර පාලි වල වටිනාකම ටිකක් තේරෙන්නේ. ඉච්ඡා මහම් බන්තේ ජනපදචාරිකං පක්කමිතු. ඉච්ඡං කියලා කියන්නේ කැමැති. ඉච්ඡං අහං තමයි ඉච්ඡා මහං කියලා හැවිලා තියෙන්නේ. බන්තේ ස්වාමිනී මම අහං මම ඉච්ඡං කැමැති ජනපදචාරිකං පක්කමිතු. ජනපදචාරිකාව යන්න කැමැති. පොඩ්ඩක් චාරිකාවේ ඇවිදලා මිනිස්යන්ට බණ ටිකක් කියලා ධර්මයට කැමති කට්ටියව මේකට යොමු කරගන්න කැමතියි කියලා කියනවා. යස්ස දානිතුන් සාරිපුත්ත කාලම් මන්නසි. බුදුන් වහන්සේ කියනවා සාරිපුත්තේ ඔයාම කාලේ දැනගන්නකෝ. යන්න හොම කියලා ඒව මොකුත් නැහැ. සාරිපුත්තෝ ඔයා කාලේ දැනගන්න. අතකෝ ආයස්මා සාරිපුත්තෝ උත්තායාසනා භගවන්තං අභිවාදෙත්තා පදක්ඛිනං කත්තා පක්ඛා. ඊට පස්සේ මොකද වුනේ? සාරිපුත්ත තෙරුන් වහන්සේ අතකෝ ඉද්දිති ආයස්මා සාරිපුත්තෝ ආයස්මත් සාරිපුත්ත තෙරුන් වහන්සේ උත්තායාසන උත්තානං ආසන ආසනෙන් නැග්ටලා භගවන්තං අභිවාදෙත්තා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා අදක්කිනං කත්තා පක්ඛා. ඔය වචන ගත්තාම මට කියන්න දේවල් ගොඩක් එනවා. තේරෙනවද? දැන් ගොඩක් කට්ටිය වන්දනාවක ඉන්න එක දන්නේ නැහැ. මේ පදක්කිනාව කරනවා කියන එක අභිවාදනය කරනවා කියන්නේ කාරණා දෙකක්. දැන් අපි චෛත්‍යයට වදිනකොට කියනවා ලොකු චෛත්‍යයක් නම් 4 පාරක් 4 පැත්තක ඉඳලා වදින්න ඕනේ. ඒ කියන්නේ 4 දිශා ලොකු චෛත්‍යයන්. දැන් ඔය රුවන්වැලි සාය වගේ ගියාම අපි 4 පැත්තක ඉඳලා වන්දනා කරන්න ඕනේ. ඒකෙත් නව වැඳින් කියලා කියනවා. ඉස්සල්ලා නැගිටලා මේ ඔළුවේ අප තියාගෙන එකපාරක් බිම දිගා වෙලා මේ වදින්න. ඊට පස්සේ සාමාන්‍ය කුටියෙන් ඉඳලා වදින්න. ඊට පස්සේ මෙහෙම අත් දෙක මේව කළාම වදින්න. ඉතින් කොහොම නව වැඳුම් කියලා තියෙනවා. ඒවා තමයි පදක්ඛිනං කියලා කියන්නේ. සාරිපුත්ත තෙරුන් වහන්සේලා එහෙමයි කරේ. එතකොට ඒ චෛත්‍යයක් වඳිනවා නම් බුදුන් වහන්සේ වඳිනවා දැන්
ලොකු චෛත්‍යයක් නම් අපි 4 තැනක ඉඳලා වඳින්න ඕන. ඒකේ 4 කොටසකට බෙදලා 4 තැනක ඉඳලා වඳින්න ඕන ඔය නවවැදු. මේ පදක්ඛිනාව කියන්නේ මොකද්ද කියලා මේ කියන්නේ. ඊට පස්සේ බුදුන් වහන්සේ ඉන්නකොට මේ පදක්ඛිනාව කියලා කරන්නේ අර විදිහට බුදුරජාණන් වහන්සේගේ 4 පැත්තකට ගිහිල්ලා වඳිනවා. 4 දිශාවකට ගිහිල්ලා වන්දනා කළා තමයි මේ පදක්ඛිනාව කියන්නේ ඒකයි. වටේ යනවා. දැන් මේ ආසන උනත් පනවලා තියෙන මෙහිම වටේ යන්නලු. එහෙම තමයි පදක්ඛිනාව කියන්නේ ගෞරවය දැක්වීම කියලා කියන්නේ. ඊට පස්සේ අතකෝ අඤ්‍යතරෝ බික්ඛු අචිරපක්ඛන්තේ ආයස්මේ සාරිපුත්තේ භගවන්තං ඒතදවෝච. ඊට පස්සේ මොකද උනේ? මේ සාරිපුත්ත තෙරුන් වහන්සේත් එක්ක තරහ භික්ෂුන් වහන්සේ කෙනෙක් හිටියා. බලන්නකො මෙච්චර ගුණවන්තයන් කෙරෙහි තරහ වෙන කට්ටිය නේ. ගුණවන්තයන් කෙරෙහි තරහ යනවා. ඇයි? පුරුදු කරන විදිය. පුරුදු කරන විදිය. මම මේකේ ගොඩාක් දේවල් තියෙනවා අපිට ගන්න. ඉතින් මේකද කියනවා අතකෝ අඤ්‍යතරෝ බික්ඛු. අඤ්‍යතරෝ බික්ඛු කියන්නේ එක්තරා භික්ෂුවක්. අතකෝ කියන්නේ ඉක්බිති, අඤ්‍යතරෝ බික්ඛු එක්තරා භික්ෂුවක්. අචිරපක්ඛන්තේ ආයස්මිතේ සාරිපුත්තේ. අචිරපක්ඛන්තේ කියලා කියන්නේ ගිහිල්ලා නොබෝ වෙලාවකදී. අචිරපක්ඛන්තේ. අචිර කියලා කියන්නේ වැඩි වෙලාවක් ගියේ නෑ. පක්ඛන්තේ කියලා කියන්නේ ගිය කල්ලි. සාරිපුත්ත තෙරුන් වහන්සේ ගිහිල්ලා පොඩි වෙලාවකදී බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ තදවෝච ඒතං අවෝච මේක කිව්වා. මොකද්ද? ආයස්මා මම්බන්තේ සාරිපුත්තෝ ආසජ්ජ අපටි නිස්සජ්ජ චාරිකාම් පක්ඛන්තෝ. මේ සාරිපුත්ත තෙරුන් වහන්සේ කේලමක් කිව්වා. බලන්න මේ බුදුන් වහන්සේ කියන්නේ සර්වඥ කෙනෙන්නේ. ඒකවත් තේරුම් ගන්න නේද? මේක ඇත්තටම කරාද නැද්ද කියන එක බුදුන් වහන්සේට පේනවා නේද? සමහරක් වෙලාවට අපිත් එහෙම තමයි. දැන් ඔන්න කාගේ හරි අඩුපාඩුකම් ගිහිල්ලා ගුරුවරයාට කියන දැන් චන්දිමාහමුදුරන්ට කියනවාද? චන්දිමාහමුදුර දන්නවා මෙතන කාගේද වරද්ද? ඉතින් අර මුකුත් කියන්න බැරි හින්දා ඔව් බලන්න. ඒතර ඔය කට්ටිය තේරුම් ගන්න ධර්මයේ දන්න කෙනෙක්ට ඇවිල්ලා කියනකොට එයා දකින්න කොතනද වැරද්ද? ඒකෙන් මෝඩයා වෙන්නේ තමන්ම නැද්ද? ඉතින් දැන් මෙතනදිත් වෙන්නේ එහෙමයි. ඊට පස්සේ කියනවා ආයස්මා බන්තේ සාරිපුත්ත. ස්වාමිනී මේ ආයස්මත් වූ සාරිපුත්ත තෙරුන් වහන්සේ සාරිපුත්තෝ ආසජ්ජ අපපටි නිස්සජ්ජ චාරිකම් පක්ඛන්තෝ. චාරිකම් පක්ඛන්තෝ කියන පක්ඛන්තෝ කියන්නේ ගියා. චාරිකාවේ ගියා කොහොමද? ආසජ්ජ මගේ ඇඟේ වැදිලා. ආසජ්ජ කියලා කියන්නේ වදිනවා. අපපටි නිස්සජ්ජ. අපපටි නිස්සජ්ජ කියලා කියන්නේ කමා කරගන්න නැතුව ගියා. මෙහෙම වැදිලා වැරද්දක් කරලා අපපටි නිස්සජ්ජ ඒක කමා කරගන්න නැතුව ගියා. ඔව්. ඒ වෙලේදී ඉතින් බුදුන් වහන්සේ මොකද කරේ? බුදුන් වහන්සේ දන්නවා මේ සිද්ධිය. හැබැයි මේ කාරණා සාරිපුත්ත තෙරුන් වහන්සේලව සීහනාදයක් කරන්න ඕන. උන්වහන්සේ හිතන්නේ කොහොමද මේ ලෝකයා ගැන? රහතන් වහන්සේ කෙනෙක් හිතන්නේ කොහොමද ලෝකයා ගැන? දැන් පුදුජන මිනිස්සෙක් ලෝකේ දිහා බලන විදිය තමයි මේ අඤ්‍යතර භික්ෂුව. හැබැයි එයා දන්නේ සාරිපුත්ත තෙරුන් වහන්සේ තුල තියෙන සම්මා දිට්ඨිය තමන් තුල තියෙන මිත්‍යා දෘෂ්ටිය කියලා. තේරුණාද? දැන් තමන් ජීවිතේ තේරුම් ගන්න තමන් ඉන්නේ අර අඤ්‍යතර භික්ෂුව ගාවද නැත්නම් සාරිපුත්ත තෙරුන් වහන්සේ බලන තැනද කියලා. එහෙම තේරුම් ගත්තා නම් අද ඇති ඈ. තේරුණාද? ඔන්න අඤ්‍යතර භික්ෂුව දැක්කේ මගේ ඇඟේ වැදිලා සමාව කරන්නෙත් නැතුව ගියානේ. තරහ විදිය. ද්වේෂය ඇතිවන විදියට හිතුවා. හැබැයි මේ දැන් බුදුන් වහන්සේට ඕන වුණා සාරිපුත්ත තෙරුන් වහන්සේ මේව දිහා දකින්නේ කොහොමද? උන්වහන්සේ සම්මා දිට්ඨියෙන් දැක්කේ කොහොමද කියලා මේ අපිට කියලා දෙන්න. මේ අපි හැමෝම ගැන අනුකම්පාවෙන් මේ සාරිපුත්ත තෙරුන් වහන්සේ ගෙන්නේ. ඊට පස්සේ ඉතින් ආනන්ද තෙරුන් වහන්සේට කිව්වා මේ සරියුත් තෙරුන් වහන්සේට එන්න කියලා. ඊට පස්සේ සරියුත් තෙරුන් වහන්සේ බුදුන් වහන්සේගේ වචනේ අරගෙන දැන් එහෙම කිව්ව ගමන් මොකද උනේ? සාරිපුත්ත මේ ආනන්ද තෙරුන් වහන්සේ දන්නවා හොඳටම. දැන් නම් හොඳ ධර්ම සාකච්ඡාවක් වෙන්න යන්නේ. බුද්ධ ශාසනයේ බෞද්ධයෙක් විදියට ලෝකේ දිහා දකින්න ඕන කොහොමද කියලා හොඳටම කියලා දෙන්න යන්නේ. ඉතින් බුදුන් වහන්සේගෙන් දෙවිනියට ඉන්න හොඳටම මේ සම්මාදිට්ඨිය වඩපු උත්තරමයාගෙන් තමයි මේ වචන ගන්න යන්නේ. එහෙනම් මේ හැමෝටම කතා කරන්න ඕනේ කියලා
ඉස්සෙල්ලාම කතා කරන එක මේව කරලා හැමෝටම කියාගෙන ගියා. ඉස්සෙල්ලා සාරිපුත්ත තෙරුන් වහන්සේට එන්න කිව්වා කියලා පණිවිඩයක් අවලා විහෙරෙන් විහෙරට ගිහිල්ලා ඔක්කොමලා කැදෙව්වා කියලා. සියලුම භික්ෂුන් වහන්සේලා දැන් උන්වහන්සේලාට අර දුර ඉන්න කට්ටියට කැඳවන්න බැරි වෙනකොට මොකද කියන්නේ? ඉරිදිමත් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාට කියනවා උන්වහන්සේලාගේ හිතට පණිවිඩයක් යවන්න. මේ අදනා නියම ධර්ම දේශනාවක් වෙනවා. දැන් අපිත් එහෙම කරනවනේ නේද? කාලීන බවන අරව මේවා කියලා අද නම් තියෙනවා දේශනාවක් හොඳටම හිතට වදින්න එන්න කියලා කියනවා. ඒ වගේ මේ ආනන්ද තෙරුන් වහන්සේ දන්නවා මේ අන්‍යතර භික්ෂුවගේ දැක්ම කොහොමද, සාරිපුත්තු තෙරුන් වහන්සේගේ දැක්ම කොහොමද, අන්න අද මේ ගොඩක් කට්ටිය දකින්නේ මේවා දිහා අර අන්‍යතර භික්ෂුව වගේ. හැබැයි අපි ඉත්තටම බුද්ධ ශාසනය දකින්න ඕන කොහොමද කියලා අද සාරිපුත්තු තෙරුන් වහන්සේ කියනවා. ලෝකේ දිහා දකින්න ඕන කොහොමද? සම්මා දිට්ඨිය. ඊට පස්සේ මොකද උනේ? ඔන්න ඉතින් සරුවත් මේ සෙන් වහන්සේ ගෙන්නුවාම සරුවත් තෙරුන් වහන්සේගෙන් බුදුන් වහන්සේ ඇහුවා, ඔබ වහන්සේ මේ භික්ෂුන් වහන්සේගේ ඇඟේ හැප්පිලා ගියා කියන්නේ ඇත්තද? දැන් බලන්න මුන්වහන්සේලාගේ තියෙන ගුණ සම්පන්න බව, ලෝකයේ දිහා දකින විදිය, මෛත්‍රිය, කරුණාව, තමන්ගේ හිත අපරිසුදු කරන්නේත් නෑ, අනුන්ගේ හිත අපරිසුදු කරන්නේත් නෑ. සමහරුන් ඉන්නවා කතා කරනකොට වචනයක් කාගෑරි වැරද්දක් අඩුපාඩුවක් කියනවා, අනිත් කෙනාගේ හිතේ තරහ දාන. මොනවද මේවට කියන්නේ? පව් අනුමෝදනාව කියලා. පව් අනුමෝදනාව. පින් අනුමෝදන් වෙනවා වගේ තමයි පව් අනුමෝදන්. සාදු සාදු කියන්න ඕනේ නැහැ. නියමයි කිව්වම ඇත. සාදු සාදු කියන්න ඕනේ නැහැ. නියමයි. හොඳ වැඩේ. අපේ ජීවිතෝව වෙනවනේ නේ. එතකොට මෙහෙම කිව්වහම සරියුත් තෙරුන් වහන්සේ මොකද කියනවා? හරි ලස්සන කතාවක්. ඒ තමයි මම ඒක කියලා ඊට පස්සේ මම විස්තර කිරීමක් කරන්නම් දිගටම මේ මෛත්‍රිය කියන කාරණාව ගැන. යස්ස නනු බන්තේ කායේ කායගතා සති අනුපට්ඨිතා අස්ස. බන්තේ ස්වාමීනි යස්ස යමිකුට නෝන ඒකාන්තේ කායේ කායගතා සතු අනුපට්ඨිතං අස්ස. යමෙකුට කායගතා සතිය හරියට එළඹ හිටියේ නැත්තම් ඔන්න බලන්න කියන කතාව. බලන්න අපි කොහොම එතකොට අපි භාවනාව දියුණු වෙන්න ඕනද? අපි එකපාරම කියහා මෙයා මට බැන්න මං එහෙම එකක් කරේ නෑ. එහෙම එකක් කිව්වේ නෑ. බලන්නකො කියන විදිය. සෝ ඉද අඤ්ඤතරං සබ්‍රක්‍මචාරින් ආසජ්ජ අපපටි නිස්සජ්ජං චාරිකම් පක්ඛමිදි. ඒකට කියනවා කවුරු හරි මේ කායගත සතිය මේ ශරීරයේ තියෙන කුණප කොටාස ටික හරියට දැකලා නැත්නම් තමයි එහෙම සබ්‍රක්‍මචාරීන් කෙනෙක්ගේ ඇඟේ වැදලා සමා කරගන්න නැතුව යන්නේ. ඇඟේ වැදෙන එක නෙමෙයි වැරද්ද. සමා කරගන්න නැතුව යන්නේ. තේරුණා? මාන්නේ නිසානේ. නේ. ඉතින් කියනවා සරියුත් තෙරුන් වහන්සේ අර භික්ෂුවට චෝදනා කරේ නෑ. මං කිව්වේ නෑ කියන්නේ ගියේ නෑ. සරියුත් තෙරුන් වහන්සේ දන්නවා මෙතන බුදුන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ තමන් කරාද නැද්ද කියන එක පණිවිඩය නෙමෙයි. අපි කොහොමද මේ සම්මා දිට්ඨිය දියුණු කරන්නේ? තේරුණා? ඒක ගැන ධර්ම දේශනාවක් ඕනේ මේ. දැන් යම් චාරිකාව යන්න කලින් ඊට පස්සේ කියනවා යම් කෙනෙක් මේ කායගත සතිය හරියට වඩලා නැත්තම් මේ ශරීරයේ තියෙන කේස්, ලෝම්, නිය, පොතු, දත්, සම, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, අක්මා, තලඹුව, ඇලදිව, පපු මස, බඩවැල් බැඳුම්, නොපැසුණු ආහාර, පැසුණු ආහාර, ඉස්මොලේ, ඊට පස්සේ පිත, සෙම, සරව, ලේ, දහඩිය, උරුණු තෙල, මේද තෙල, සොටු තෙල, මුත්‍රා, මෙන්න මේ කියන 32 කොටස් ටිකක් මෙතන තියෙන්නේ කියලා කවුරු හරි වඩලා නැත්නම් තමයි අර විදියට ඇඟේ හැටිලා තමා කරගන්න නැතුව යන්නේ ස්වාමී.
නේ අන්න මාන්නේ නැති කරගන්න. හිතේ ද්වේෂය නැති කරගන්න හොඳ කමතහනක් මෙතනදී කියනවා. ඊට පස්සේ කියනවා සෙය්‍යතාපි බන්තේ පටවියං සූචිම්පි නික්කිපන්ති අසූචිම්පි නික්කිපන්ති භූතගතම්පි නික්කිපන්ති මුත්තගතම්පි නික්කිපන්ති. ඔන්න කියනවා මම හරියට ස්වාමිනී මේ මහ පොළොව වගේ මගේ හිත. මේ මහ පොළොවට පටවියන් සූචිම්පි නික්කිපන්ති. සූචිම්පි කියන්නේ සූචි කියලා කියන්නේ පිරිසුදු. මේ පොළොවේ දානවල පිරිසුදු ඒවා. ඒත් ඒක කම්පා වෙන්නේ නැහැ. අසූචිම්පි නික්කිපන්ති. අසූචි දානෝ. සූචි කියන්නේ පිරිසුදු, අසූචි කියන්නේ අපිරිසුදු. අසූචි කියන්නේ මල පහ වලට කියන නම. නික්කිපන්ති දානෝ. භූතගතම්පි නික්කිපන්ති. භූතයන් දානෝ. මුත්තගතම්පි නික්කිපන්ති. මුත්‍රා දානෝ. කේලගතම්පි නික්කිපන්ති. කෙලක් ගහනෝ. පුබ්බගතම්පි නික්කිපන්ති. පුබ්බ කියලා කියන්නේ හැරවලට. හැරවක් දානෝ. ලෝහිතගතම්පි නික්කිපන්ති. ලේත් දානෝ. නච තේන පටවින් අට්ඨියති හරායති jigucchati. ඒ හොඳ දේවල් දැම්මත් නරක දේ දැම්මත් මේ පොළව කිසිම ලැජ්ජා වෙන්නෙත් නැහැ, පිළිකුල් කරන්නෙත් නැහැ, පසුතැවෙන්නෙත් නැහැ. ඊට පස්සේ කියනවා ඒව මේවකෝ අහම් බන්තේ පටවින් සමේන චේතසා විහරාමි විපුලේන මහග්ගතේන අප්‍රමාණේන අවේරේන අභ්‍යාපච්චේ. අන්න ඒ වගේ ස්වාමීනි මම මේ මහ පොළොව වගේ මගේ මෛත්‍රිය හොඳටම දියුණු කරලා තියෙන එක කම්පා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ප්‍රඥාවත් එක්ක දියුණු වෙච්ච මෛත්‍රියක් මගේ තියෙන්නේ. මේ මහ පොළොව වගේ මේකට මොනව කරත් ප්‍රශංසා කරත් කම්පාවක් නැහැ. නින්දාවක් කරත් කම්පාවක් නැහැ. මොනවා කිව්වත් කම්පාවක් නැහැ. මම මේ මහ පොළොව වගේ හිතක් හදාගෙන ඉන්නේ. ඇත්තටම මහ පොළොව ටිකක් තමයි මෙතන තියෙන්නේ. අපි තාම දකින්නේ නෑනේ. දැන් මේ මට්ටමට ගියපු ස්වාමීන් වහන්සේ කියනවා මේක මම මහ පොළොව වගේ මේ හිතක් දරාගෙන ඉන්නේ. මෙතන තියෙන්නේ මහ පොළොව කියන පටවියක්. ඊට පස්සේ දෙවිනියට කියනවා මේක ජලයට හොඳ දේවල් දැම්මත් නරක දේ දැම්මත් කම්පා වෙන්නේ නැහැ වගේ. මගේ හිත මං එහෙම ප්‍රඥාවෙන් දැකලා කම්පා වෙන හිතක් හදාගෙන තියෙනවා. ඒ හිතට කිසිම දෙයක් කෙරෙහි ගැටීමක් ඉන්නේ නැහැ. ඇලීමක් ඉන්නේ සමා කරගන්න මාන්නේ මේ බැරි තරම් මාන්නයක් හිතන නැහැ. ඇලීම් ගැටීම් මුලාවක් එන්න විදියක් හිතන නැහැ. ඒ වගේ මම මගේ හිත හදලා තියෙනවා. ඉතින් ඔන්නෝම කාරණා 9ක් කියනවා. එතකොට දැන් ගොඩක් කට්ටිය තරහ ගන්නවා. පොඩි දෙයකටත් තරහ ගන්නවා. එක්කෝ තමන් නිසා තමන්ගේ දේවල් නිසා තරහ ගන්නවා. නැත්තම් අනුන්ගේ දේවල් නිසා තරහ ගන්නව මිනිස්සු. හැබැයි අපි බුද්ධ ශාසනයක කටයුතු කරන පිරිසක් නේද? බුදුන් වහන්සේ හොඳටම තේරුම් කරලා දුන්නා මේ මෙලෝ දුකටපත් වෙන්නේ පරලෝ දුකටපත් වෙන්නේ මොකක් නිසාද? දුස්සීලකම් නිසා. දුස්සීලකම් වෙන්නේ මොකක් නිසාද? රාග, ద్వේෂ, මෝහ නැති කරන්නේ මේ තියෙන නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? රාගය දුරු කරන්න, ද්වේෂය දුරු කරන්න, මෝහය දුරු කරන්න. හැබැයි අපි ගන්නේ කොයි පැත්තද? දැන් මෙතනදී අපි අරන් තියෙන්නේ කොයි පැත්තද? දැන් ඔය කට්ටිය ජීවිතේ කවදා හරි තරහක් ඇති කරගත්තා. වෛරයක් ඇති කරගත්තා. ක්‍රෝධයක් ඇති කරගත්තා. ඔය කට්ටිය ඉන්නේ කොතනද? අර අඤ්‍යතර භික්ෂුව දේවදත්තගේ පැත්තේ. සාරිපුත්ත තෙරුන් වහන්සේලාගේ පැත්තේ නෙමෙයි. එතකොට අපේ ජීවිතවලදී අපට රටේ ප්‍රශ්න තියෙනවා. ගෙවල් දොරවල් වල ප්‍රශ්න තියෙනවා. ඔය නොඑක ආකාරයේ දේවල් එනකොට අපි තරහ ගන්නවා. තේරුම් ගන්න ඕන මෙන්න මේ තරහ ගැනීම කියන්නේ දැන් අපි සරණ ගිහිල්ලා තියෙන්නේ තෙරුවන් සරණ නේද? අපි සරණ ගිහිල්ලා ඉන්නවා තෙරුවන් සරණ. හැබැයි තෙරුවන් සරණ ගියා කියලාද පිහිට ලැබෙන්නේ? නැත්නම් ඒ අනුව කටයුතු කිරීම ඉඳීම තුලද? ඒ තෙරුවන් වදාලා තියෙන ආකාරයට අපේ ජීවිතේ ගොඩනගා ගැනීම තුල මම පොඩි කතාවක් කියන්නම්. මේක මගේ අත්දැකීමක්. මං ලොකු කෙනෙක් කියලා පෙන්වන්න නෙමෙයි. මේවා අපි ඉගෙන ගත්තේ අපේ නන්දසාර ස්වාමීන් වහන්සේගෙන්, චර්මින් හාමුදුරුවෝගේ. ඒ වගේම මම ආරණ සේනාසනාදී ඉන්නකොට
ධර්මයේ පුහුණු කරපු විදියක්. ඔන්න මම මෙතනදිත් ඒ කතාව කියලා තියෙනවා. නමුත් මට හිතෙනවා ඒක ආයෙත් කියන්න. මීට අවුරුදු ගානකට කලින් මම මෙහිම දේශනාවක් කළා තියෙනවා මේ ලස්සනයිකේ වැඩ පිළිවෙල පටන් ගත්තාම ආපු දවසක. එක දවසක් මම ගල්දුව ආරණ්‍ය සේනාසනයේ වාසය කරා. වාසය කරනකොට මං අඳුරන ස්වාමින් වහන්සේලා වගේක් මේ ගල්දුව තියෙන්නේ ගාල්ලේ. ඒ දවස්වල මම ඉගෙන ගන්නවා විනය ඉගෙන ගන්නවා උපසම්පදා වෙන 2014. එතකොට අපිට සිද්ධ වුණා ඒ අම්පාරේ ඉන්න ස්වාමින් වහන්සේලා වගේකට ත්‍රිපිටක පොත් ටිකක් අරන් යන්න. ඉතින් මම තමයි ඒව ටික හොයාගත්තේ. ඉතින් අපිට යන්න වෙන වාහනයක් තිබ්බේ නැහැ. අපි මොකද කරේ ගාල්ලේ ඉඳලා කොළඹට ඇවිල්ලා එනකොට 8 විතර වුණා. බෑ 12ට තමයි බස් එකක් තිබ්බේ අම්පාරට යන්න. ඉතින් අපි අර පොත් ටිකක් අරගෙන තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක දැන් 12ට තියෙන බස් එකේ දැන් නැග්ගා. නැග්ගහම ගොඩක් පිරිසක් ඕකට නැග්ගා. ඉතින් නැගලා දැන් ඔන්න ගමන යනවා. ගමන යනකොට ටිකක් වෙලා යද්දී ඔන්න එහෙන කලබල ගතියක් ඇහෙන්න ගත්තා. ලොකු කලබලයක්. මොකද්ද? මේ දැන් අර ළඟ ඉන්න ස්වාමීන් වහන්සේත් හොඳටම බයින. ඊට වටේ පිටේ ඉන්න කට්ටියත් බයින. සමහරුන් මේ අත දික් කර කරත් මොකක් හරි මේ කාට හරි ගහන්න යනවා. වෙන කාලකෝටියක්. මම මොකද කරේ? මම පොඩ්ඩක් බැලුවා ඉතින්. මොකද දන්නෙත් නෑනේ. ඉතින් මම බලනකොට මම දැක්කා මේ තරුණ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි නියුන් ළමයි දෙන්නේ වඩාගෙන අම්මයි තාත්තයි ඒ මේ බස් එකට නගිනවා. ඉතින් මොකද වෙලා තියෙන්නේ? දැන් මම බලනකොට අර දරුවෝ දෙන්නව තාත්තා අරගෙන ඒ තරුණ ගෑන් ළමයා මොකද කරන්නේ? එක මිනිස්සෙක් අල්ලගෙන හොඳටම ගහනවා. අර ඒ වටේ ඉන්න මිනිස්සුත් හොඳටම ගහනවා. ගහන්න ළඟ නැති කට්ටිය පුළුවන් තරම් අත දික් කරනවා. මදි. එතකොට වචනේ ගහනවා. බයිනවා. අරයට බයිනවා. දැන් මගේ ළඟ ඉන්න මං ස්වාමීන් වහන්සේට කියනනේ උන්වහන්සේත් බයිනවා. දැන් ඔක්කොමලා දැන් පුළුවන් විදියට අරකට සපෝට් එක. ඇයි අර මොකද වෙලා තියෙන්නේ? අර පොඩි ළමයාගේ චේන් එක දැන් 12නේ 12ක් පහු වෙලා දැන් අර නිදිමතේ කට්ටිය ඉන්නේ චේන් එක ගලව ගන්න අර හොරෙක් උත්සාහ කරලා මේක අහුවෙලා අර මනුස්සයාට හොඳටම අඩි බාන. දැන් ඔන්න අර අම්මා හොඳටම ගහනවා යක්ෂ වේශ වෙලා. විතර ළඟ හිටපු මිනිස්සු අර මනුස්සයාට හොඳටම ගහනවා. සමහරු මම බලාගෙන මේ අත දික් කරනවා මේ ටොක්ටක් හරි යන ගන්න. අනුමෝදන් එහෙම බැරි නිසා අර මගේ ළඟ ඉන්න හාමුදුරුවෝ හොඳටම බයිනෝ කුණු හර්පෙන්න බයිනවා. මම කල්පනා කරා දෙයියනි. දැන් මං ගහනවද බයිනවද ඉතින් බයිනවද මට ඒ වෙලෙම හිතුණා මං මේ බෞද්ධ භික්ෂුවක් නේ. මං පෙරුවන් සරණ ගිහිල්ලානේ දැන් මේ ඉන්නේ. දැන් බුදුන් වහන්සේ කියලා තියෙනවා මේ ද්වේෂ සිතෙන් රාග සිත මේවා ඇති කරගත්තාම නිරේ ගිහිල්ලා ඉපදෙනවා මරණ ගමන්. කර්මයේ විපාකයක්. එතකොට මං බුදුන් වහන්සේ සරණ ගිහිල්ලා තියෙනවා ධර්මයේ සරණ ගිහිල්ලා තියෙනවා සංඝ රත්නයේ සරණ ගිහිල්ලා. එතකොට මං කල්පනා කරා දැන් බුදුරජාණන් වහන්සේ මං සරණ ගියාන් දැන් මං කල්පනා කරනවා ඇයි ඉතින් මට එහෙම ප්‍රශ්නයක් තුනක් තියෙනවා තෝරගන්න. ඇයි එක්ක ගහන්න ඕන එක්ක බහින්න ඕන නැත්නම් ඉතින් බයින්න. මම මේව කල්පනා කරනකොට මට එකපාරම ආවා දැන් මේක මං කාගෙන් දහන්නේ? මේ තුනෙන් කරන්න මං කාගෙන්ද මේ අහන්නේ? මට එතකොට එකපාරම මතක් වුණා මගේ ගුරුවරයෙක් මට කියලා දීලා තිබ්බා ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් කෙනෙකුට ඔයා ඒ ප්‍රශ්නේ උත්තරේ අහන්න
මේ වෙලාවට සරියුත් හාමුදුරුවෝ හිටියනම් මොකද කරන්නේ? මුගලන් හාමුදුරුවෝ හිටියනම් මොකද කරන්නේ? බුදුන් වහන්සේ හිටියනම් මොකද කියන්නේ? එයා සරණ ගිහිල්ලා තියෙන්නේ එයාලනේ. එයාලා කියන ඕන එකක් කරන්න බෑ. ඒකට ප්‍රශ්නයක් නැහැ කියලා තියෙනවා. මට ඕක මතක් වුණා. එතකොට මට හිතුණා ඉතින් එහෙනම් බුදුහාමුදුරුවෝ හිටියනම් මෙතන මොකද කරන්නේ? සරියුත් වහන්සේ හිටියනම් මොකද කරන්නේ? එතකොට මට තේරෙන්න ගත්තා මේ කර්ම විපාකී කියන එක. තේරුණා? බෞද්ධෙක් විදියට ඔන්න හිතන්න ගත්තා මම. වෙනස් විදියට දැන් බෞද්ධයෙක් කියන්නේ සරියුත් වහන්සේලා හිතනවා නම් කොහොමද? මුගලන් වහන්සේලා හිටියනම් මොකද? දැන් ඕක කට්ටිය හිතන්නේ කොහොමද? කොහොම මතක් වෙන්නේ නැත්තම් අර කට්ටිය කරන විදියටමනේ. එතකොට මොකද දැන් ඔය කියන කතාව මතක් වෙන්නේ ඔය මට මතක් වුණාද? නේද? ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? මං හිතුවා දැන් ඔන්න මං ගලපගත්තා. මේ ළමයා පෙර ආත්මේ මොකක් හරි කර්මයක් කරලා තියෙනවා. ඒකේ විපාකයක් ගෙවෙන්න මේ ළමයාට තියනවා දැන් මේකක් නැති වෙන්නේ. තේරුණා? එතකොට මෙයාගේ දැන් කර්ම විපාකයක් මේ ගෙවෙන්නේ. ඒ කර්ම විපාකයක් දැන් තියෙනවා Tamanට මෙහෙම දෙයක් නැති වෙන්න. එතකොට ඒක ගෙවෙනකොට මොකද වෙන්නේ? ඒක ගෙවෙන්න කෙනෙක් අහු වෙනවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දැන් ඔන්න ඒක ඒ ළමයාගේ මේ කර්මයේ ගෙවෙනකොට අම්මත් කර්මයක් හදාගන්නවා. තාත්තත් කර්මයක් හදාගන්නවා. අහල පහල ඉන්න කට්ටියත් හදාගන්නවා. අර ඉන්න කට්ටිය බනලා හරි හදාගන්නවා. හිතලා හරි හදාගන්නවා. ඔන්න හැමෝම කර්ම. අරයා කර්මයක් ගෙවෙනකොට මේ කට්ටිය වටේ ඉඳගෙන තවත් කර්ම ටිකක් හදාගන්නවා. එතකොට ඔය කට්ටියට හිතෙන්න පුළුවන් මේ ප්‍රශ්නයක් අහලා තිබ්බා. මේ නිරේ පල්ලෝ කියන්නේ කවුද? දැන් මේ කට්ටියත් ඉතින් කර්ම හදා ගන්නවනේ. ඇයි මේ කට්ටියට නිකම්ම මේකට යටත් වෙන්න උනේ? මම කියන්නම් මේක. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද ඔබ වහන්සේගේ දේශනාවේදී කියන චන්දිමහමුදුරන්ට අප්‍රමත දෙන්නේ නිතර කියවුණු මේ නිරය පල්ලන් යනු කවුරුද? ඒ අයට මේ අපායේ තියෙන ගිනි රස්නේ වදයක් වන්නේ නැද්ද? Taman දන්නේවත් නැති, තමාට කිසි වරදක් කර නැති අයට මෙසේ වද බන්ධන දීමෙන් ඒ අයට පව් සිදු වෙනවා. හරියට කොහේ හරි ගෙදරක කරපු හොරකමකට අල්ලන් එන මිනිසුන්ට පොලිසියෙන් ගහලා ඒ රාලා හමිරා අපරාධේ පව් කරගන්නවා වගේ එකක් නේද මේක? තේරුණා? දැන් අර නිරය පල්ලන් මේ අනුන්ගේ කර්ම වලට අහු වෙලා. දැන් මෙතනත් කට්ටිය මොකද වෙලා තියෙන්නේ? අනුන්ගේ විපාකයේ දෙන්න අහු වෙලා. ඒ අහුනේ මොකක් නිසාද? දැන් හිතෙන්න පුළුවන් ඇත්තනේ මේ ළමයා මේ කර්මයේ ගෙවෙන්න මේ අම්මත් අහු වෙලා තාත්තත් අහු වෙලා හොරත් අහු වෙලා. ඇයි මේ කට්ටිය අහුනේ? හොරා වුනේ ඇයි? නෑ ඉතින් හිතන්නේ මෙයාගේ කර්මයේ ගෙවන්නේ ඇයි මේ අසරණ මිනිස්සෙක් අහු? දුස්සීලකම නිසා. එයා හොරකම් කරන්නේ නැත්තම්, අනුන්ගේ දේ ගන්න නැත්තම්, ගහන්න නැත්තම්, බයින් නැත්තම් මේ අනුන්ගේ කර්ම වලට යටත් වෙනවද? නෑනේ. අපි තාම තරහ ගන්නවා නම්, බයිර කරනවා නම්, දුස්සීල නම්, ප්‍රාණඝාතය කරනවා නම්, අනුන්ගේ දේ ගන්නවා නම් අපි අනුන්ගේ කර්ම වලට යනවා ඔය වගේ. දැන් අර ළමයා කර්මයෙන් ගෙවෙනවා. අර මිනිස්සුත් කර්ම හදාගත්තා, මිනිස්සු ටිකත් කර්ම හදාගත්තා. දැන් මට පේනවා ආරයා ගියා. දැන් මට එකපාරක් මතක් වුණා යකඩෝටි. පෑදෙන් මේ බස් එක එලවගෙන යන්නේ ඩ්‍රයිවර් මහත්තයා. මේ මිනිස්සයාට නිින්දවත් ගියොත් මේක ගිහිල්ලා හැප්පුණොත් කොහේ හරි. දැන් මේ හැමෝම මේ ද්වේෂේ හද කර්ම හදා දෙන්නේ. ගිහිල්ලා මැරුණ ගමන් කොහෙටද යන්නේ? ඔක්කොම නිරේට. මං හිතුවා මට මුකුත් නොන්නේ මං ඔන්න යනවා කියලා. මට තෙරුවන්ගේ පිහිට හම්බුණා ඒ විදියට හිතපු නිසා. කර්ම විපාක දෙවෙනි විදිය. එතකොට අපි පුරුදු වෙලා තියෙනවා නම් නිතරම තරහ ගන්න, වෛර කරන්න, අනුන්ගේ අඩුපාඩුකම් හොයන්න.
බයින්න අපි දන්නේම නැතුව සසරට වැටෙනවා. කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බවෝ හෝති එවං ලෝකෝ පවත්තති. ලෝකේ පවතින්නේ කොහොමද? කර්මයේ තුලින් විපාක හදා ගන්නවා අපි. අපේ කර්මයක් ගෙවෙනවා, අපිට බැනුම් අහන්න තියෙනවා, ඔන්න කර්මයක් ගෙවෙන්න ඕන. කවුරු හරි බැන්නට පස්සේ අපේ කර්මයේ එකක් ගෙවෙනවා, අපි තව ටිකක් කර්ම හදා. දැන් මේ ලංකාවේ වෙලා තියෙන්නේ මේ අපේ කර්ම විපාකයක්. කාගේවත් වැරද්දක් නෙමෙයි. Taman දකින්න ඕන තමන්ගේ පෙර කරපු කර්ම විපාක විදිහට ආර්ථිකය හොඳ නැහැ. අනුන්ගෙන් බැනුම් දකින්න කට්ටියගේ අඩුපාඩුමයි. ඒක මොකද්ද? තමන් කරපු කර්මයක විපාකයක් දෙන්නේ. එතකොට අපි ඒක දිහා බලාගෙන මොකද කරන්නේ? අර බුදුහාමුදුරෝ දේශනා කරපු වැඩපිළිවෙලෙදී ඉන්නේ. කම්මස්සගත සම්මාදිට්ඨියක් නැහැ, චතුසත්ත්‍ය සම්මාදිට්ඨියක් නැහැ. දැන් මං හදාගත්තේ කම්මස්සගත සම්මාදිට්ඨියෙන් කර්ම විපාකේ දැක්කා. එක්කෙනෙක් කර්මයක් තියෙනවා. එහෙනම් එයාගෙන දරුවගෙන හිතන්න දෙයක් නැහැ. එයා කරපු එකේ විපාකයක්. අනිත් කට්ටිය කර්ම හදාගන්නවා. ඉතින් මං ඒකට යටත් වෙන්න ඕනෙත් නෑ. මෙතන වෙලා තියෙන්නේ කර්මයේකුයි විපාකයේකුයි. ඒකයි කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ. කර්මයෙන් විපාක හදනවා, විපාකයෙන් කර්ම හදනවා. තස්මා පුනබ්බවෝ හෝති. අන්න ඒ නිසා නැවත නැවත ඉපදීමක් වෙනවා. තස්මා කියන්නේ ඒ නිසා පුනබ්බවෝ හෝති. නැවත ඉපදෙනවා. ඒවන් ලෝකෝ පවත්තති. අන්න මේක තමයි ලෝකේ පවතී. එතකොට ඊට පස්සේ දැන් අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි මෙන්න මේ විදිහට අපි කොතන ඉඳන්ද හිතන්න ඕන. අපි දකින්නවද කවුරු හරි අඩුපාඩුවක් දැක්කහම කර්ම විපාක විදිහට? තමන් බුදුන් වහන්සේ දේශනා කරපු ධහමට අනුව නෙමෙයි මේ හිතන්නේ කියලා දකින්නවද? තමන් තරහක් ගත්තා කියන්නේ, වෛරසිතක් හදාගත්තා කියන්නේ ඔයා සසරට වැටෙන්න දේ කරගෙන ඉවරයි. තේරුණාද? එතකොට මේ ලෝකයේ තියෙන ධර්මතාව ගත්තහම ඒව කර්ම විපාක. මම තව ඔකට්ටිය දන්නේ නැති හොඳම දන්න එකේ නොදන්න පැත්තක් කියන්නේ. දැන් ඔන්න මුගලන් තෙරුන් වහන්සේ රහත් වෙලා පොරු 500කින් ගුටි කන්ට වුණානේ. ඒක අපි දන්න කතාව. නොදන්න කතාවකුත් කියන්නේ. ඔය කට්ටියට ප්‍රශ්නයක් ඉන්නේ නැද්ද? මෙච්චර මේ හොරු ටික අපරාධනේ නේද? මේ හොරු ටික මේ මුගලන් තෙරුන් වහන්සේගේ කර්මයේදී උන්වහන්සේගේ කර්මයේ විපාක දෙන්න ඒ මුගලන් තෙරුන් වහන්සේට ගහලා මෙරේට ගියා. ඒක ඔය කට්ටියට හිතෙන්න පුළුවන් මේ අපරාධනේ පවුනේ මේ කට්ටිය. හිතන්නේ ඇයි මේ කට්ටිය මේ මුගලන් තෙරුන් වහන්සේ කර්මයේ විපාක දෙන්න අහුනේ? ඔන්න බලන්න අපිත් අහු වෙන තැන හොඳට තේරුම් ගන්න පුළුවන්. අපිත් මෙහෙම විදිහට අහු වෙනවා. ලෝකේ එක එක ඒවා යනවා කර්ම විපාක මෙහෙම. අපි මේ තොප්පි ටික අරගෙන දාගන්නවා. මෙහෙම තොප්පි යනවා. එක එක්කෙනාගේ කර්ම විපාකේ කට්ටිය බලාගෙන ඉන්න කර්මය කොහොමද ගෙවාගන්නේ? අපි අනේ හොඳයි සාදු. රටේ ආර්ථිකය ගැන හිතලා, දේශපාලඥයෝ ගැන හිතලා, අරවා ගැන හිතලා, මේවා හිතලා මේවා ටික දාගන්න. අපි දහමේ අහලකවත් නැහැ. සතුටින් ඉන්න. දේවල් ලොකුවට ගන්න එපා. මම අර ගිය පාරක් දේශනා කරානේ. මේ කිසිම සම්මුතියක අහු වෙන්න එපා. මේ සම්මුති ටිකක් විතරයි මේ හැමදේම. මේ බුද්ධ ශාසනය කියලා තියෙන, ජාතිය කියලා තියෙන්නේ. මේවා අපිට නිදහස් වෙන්න තියෙන පහුරක් විතරයි. නේද? ඒක අපිට දේශනා කරේ රාග ද්වේෂ මෝහ නැති කරගන්න. රාග ද්වේෂ මෝහ හදාගන්න නෙමෙයි. මේ පැවිද්දත් ඒකටයි. සතුටින් ඉන්න. ඉතින් අර හොරු කට්ටිය කොහොමද අහුනේ? ඒ තමයි මුගලන් තෙරුන් වහන්සේ පෙර ආත්ම ගානකට කලින් අර අම්මයි තාත්තවයි අන්ධ අම්මයි තාත්තවයි ගෑනු කෙනාගේ තියෙන වචනයක් නිසා මොකද කරේ? අම්මයි තාත්තයි ගහලා මැරුවා, දාලා ගියා කැලේ. ඊට පස්සේ ඔතනින් ගියා මිනිස්සු ටිකක් ආවා. මේ මිනිස්සු ඕක දැකලා
කවුද මේ වගේ වයසක අම්මා තාත්තා කෙනෙකුට ගහලා මැරලා තියෙන්නේ? ඕකුන්ට ගහන්න ඕන. මේ විදිහටම ගහලා මරන්න ඕන කියලා බෙස් තිබ්බා. දැන් ඔය කට්ටියගේ කරලා තියෙන ඒවල විපාක තේරෙයි ඈ. ඉතින් ඒ කට්ටිය තමයි අර මුගලන් තෙරුන් වහන්සේගේ මරලා නිරේත යන්න හිතුනේ. තේරුණාද? ඕවා නිකන් එනවා නෙමෙයි. ඕ කට්ටියට කාගේ හරි අඩුපාඩුකමක් පේන්නේම ඕ කට්ටියට කාට හරි බයින්න යන්නෙම ඕවා නිසා කියලා තේරුම් ගන්න. ඒකට අපි අනුන්ගේ දේවල් වලට වචනයක් හරි කියනවා නම් මොකද වෙන්නේ? අපි ඒ කර්ම විපාක වලට අහු වෙනවා. අනුන්ගේ දේවල් වලට අහු වෙනවා. ඉතින් ඒක නිසා තේරුම් ගන්න මේ ලෝකයේ කියලා දේවල් තියෙන්නේ වෙන දෙයක් නෙමෙයි. කර්ම විපාක. ඒකනේ පළවෙනි සම්මාදිට්ඨිය බුදුන් වහන්සේ කිව්වේ අපේ හිත හදා ගන්න පුළුවන්. තේරුණා? මේ මොකක් හරි අඩුපාඩුවක් වෙනවා නම් කර්මයක විපාක. අපි ඒ වලින් නිවනට යන්න දෙයක් කරගන්න. නේද? මේ ලෝකයේ තියෙන දේවල් වලින් අපිට කරගන්න පුළුවන් කාරණා තුනක් තියෙනවා මම නිතරම කියන දෙයක්. මොනවාද? එක්කෝ සුගතියකට යන්න පුළුවන්. නැත්තම් දුගතියට යන්න පුළුවන්. නැත්තම් නිවන් දකින්න පුළුවන්. ඔය කට්ටිය තෝරගන්නේ මොකද්ද? නෑ. දකින්න නෙවෙයි තෝරගන්න. අඹ ගහක් යටට ගියහම තෝරගන්න හොඳ එක. දැන් ඔන්න අඹ ගහක් තියෙනවා කියන්නේ ඕක යට තියෙනවා කුණු වෙච්ච ඒවා, පොඩි ඒවා, කොළ, ගෙඩි, නරක් වෙච්ච ඒවා, පණුව ගහපු ඔක්කොම තියෙනවා. අපි භාජනයක් අරන් ගිහිල්ලා මොනවද තෝරගන්නේ? කුණු වෙච්ච ටික, කොළ ටික. ඒ ටිකද? මොනවද? අන්න හොඳ ටිකම ගන්නවා. හොඳ එකක් ඇත්තෙම නැත්නම් අර පණුව ගහපු එකක් හරි අරගෙන ඒකේ කෑල්ල අයින් කරලා ලස්සනට හොඳ ටික අරගෙන කනවා. හැබැයි අපි ජීවත් වෙනකොට ගන්නෙම අර නරක් වෙච්ච කුණු වෙච්ච ටිකම තමයි. හොඳ ටිකක් නම් ගන්නෙම. ඒකෙන් තමන්ගේ නිවනට යන්න දෙයක් නම් හදාගන්නෙම නෑ. තේරෙනවද? ඉතින් මම ඒක කතාවක් කියන්නම්. මේවා අපිට පුරුදු කරේ නන්දසාර ලොකුහාමුදුරුවෝ. මේ උන්වහන්සේ මම මෙහෙට එනකොට මට අවුරුදු 20යි. මම මෙලෝරියක් දන්නේ නැහැ බුදුදහම ගැන. මම කතෝලික ගෙදරක හිටියේ. එතකොට ස්වාමීන් වහන්සේ මට ඉස්සෙල්ලාම කිව්ව දේ තමයි මේ සිතෙන් මෛත්‍රීතර කිසිම සිතිවිල්ලක් පහළ නොවේවා කියලා හිතන්න. මේ සිතෙන් මෛත්‍රියෙන්තර කිසිදු සිතිවිල්ලක් පහළ නොවේවා කියලා හිතන්න තමයි ලොකු ස්වාමීන් වහන්සේ අපිට නිතරම කියලා තියෙන්නේ. මේ තියරිය මගේ ජීවිත කාලේ හැමදාම ක්‍රියාත්මක වෙච්ච දෙයක්. ඉතින් ඔය ගල්දු ආරන්නේ ඉද්දී හරි හොඳ දෙයක් වුණා ඒ දේ නිසා. ඒ තමයි ගල්දුවේ හිටියා ගොඩක් වස් ගිහිල්ලා හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක්ට පිස්සු හැදුනා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කරන්නේ නිකන් ගැලපෙන්නේ නැති වැඩ. ඔන්න ස්වාමීන් වහන්සේලා කවුරු හරි එනවනම් ඔක්කොම දානවා කානුවට තල්ලු කරනවා. නැත්තම් ඔය මොන හරි සින්දු කියනවා. දැන් ඔන්න පින්දපාත පොළොමේ යනකොට හයියෙන් සින්දු කියනවා. දැන් ගල්දුවේ මීටර 200ක් විතර යන්න ඕන පින්දපාත ශාලාවට. ඒ යන්න තියෙන්නේ පාරේ මහ පාරේ මේ ගෙවල් පොල් වතු තියෙන්නේ. පාරේ තියෙන පොල් ගෙඩි අරගෙන මෙහෙම කිහිල්ල ගහ ගන්න. පාත්‍රෙත් මේ යති. ඒ වගේ වැඩ කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා හරියට ඉතින් මෙයාත් එක්ක හරි තරහයි. හැබැයි මට කවදාවත් ජීවිතේ යා කෙරෙහි තරහක් ඇති වෙලා නැහැ. ඇයි? ලොකු ස්වාමීන් වහන්සේ දීලා තියෙන තියරිය නිසා. ඉතින් ඔන්න එක දවසක් මේ දානශාලාවට අපි ගියා. දැන් ওই දානශාලාවේ දැන් ස්වාමීන් වහන්සේලා 60ක් විතර එකේ ඉන්නවා. දානශාලාවේ ඔහොම කොටු දාලා තියෙනවා අපේ කෝප්ප පිඟන්, ඒ කියන්නේ පිඟන් නෑ පාත්‍ර තියෙන්නේ. කෝප්ප තියාගන්න තමන්ගේ පිරිකර. ඉතින් අර ඒ ටිකක් අර හොඳ නැති මේ මනස හොඳ නැති හාමුදුරුවෝ එනවා සින්දුවක් තියාගෙන. ඇවිල්ලා මොකද කරන්නේ? යා කවදාත් කෝප්පේ හොදන්නේ නැහැ. තමන්ගේ තියෙනකේ තියන්නේ නැහැ. අර කුණු වෙච්ච මේ වෙච්ච පිඟා මේ කෝප්පේ අරගෙන හවසට ගිලම්පස දා ගන්නවා. ඒකටම සින්දුවක් කිය අරක බොනවා. දීලා අරක හොදන්නේ නැතුව එයාගේ කේ තියන්නේ ඔය ලොකු හාමුදුරන්ගේ කේ තමයි තියෙන්නේ.
ඉතින් ඒකල යා යනවා. ඔන්න එක දවසක් අපි මමයි තව පොඩි හාමුදුරු කෙනෙකුයි වළඳ ඉන්නකොට ආවා. ඇවිල්ලා දැන් ඔන්න සින්දුවක් කීකිය අරකේ අර කෝප්පය අරගෙන එයා හොයාගන්න ඔයාගේ කෝප්පය හොයාගන්න ලේසි. හොඳට මාක් තියෙනවා. හොඳට මාක් තියෙනවා. ඉතින් ඕකේ අරගෙන අර ගිලම්පස ටිකක් දාගෙන දැන් මමයි තව පොඩි හාමුදුරු කෙනෙකුයි ඉන්නවා ගිලම්පස වළඳවලද. ඔතන ඉස්සරහට ඇවිල්ලා සින්දුවක් කීකිය. ඉතින් එයා බොන අපි මුකුත් නෑ. අපි මුකුත් කියන්නේ. ඊට පස්සේ ඔතනට ආව තව ස්වාමීන් වහන්සේලාද. මම මේ ස්වාමීන් වහන්සේලාගේ වැරද්දක් කියනවා නෙමෙයි. අර හාමුදුරන්ට හොඳටම බයින්න ගත්තා. තමුසෙට පිස්සුදෝයි මේ දානශාලාවේ සින්දු කීකේ තමුසේ හාමුදුරු කෙනෙක් නේ. ඈ බලන ඔය කෝප්පේ අවුරුදු ගානකින් හොදලා නෑ නේද කියලා ඔන්න බයින. මම මේ හාමුදුරන්ට මුකුත් කියනවා නෙමෙයි මගේ ගුණයක් ඉස්මතු කරන්න කියනවත් නෙමෙයි මේ. ඔය කට්ටියට උදාහරණ කතාවක්. එතකොට හොඳටම බයිනවා. ඔය බයිනකොට මට අරක මතක් වුණා. අපි මේ බෞද්ධයෙක් විදිහට අපි කොහොමද මේ වගේ දෙයකට කටයුතු කරන්න ඕනේ? බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ හිටියනම් සරියුත් හාමුදුරුවෝ හිටියනම් කොහොමද කටයුතු කරන්නේ? යාර හාමුදුරුවෝ හොඳටම බයිනොත් මට ඕනුණා මේක පොඩ්ඩක් මේ අපි භික්ෂුන් වහන්සේලා විදිහට කොහොමද මේක කියන්නේ? ඒ ආපු ඔක්කොම හාමුදුරුවෝ මට වඩා බාලයි. ඊට පස්සේ දැන් අර හාමුදුරුවෝ ඉතින් කිසිම ගානක් නැතුව සින්දුවක් කියාගෙන ගිහිල්ලා අර කට්ටිය දැන්න කියලා ගණන් ගන්නෑ නේ. ගිහිල්ලා කෝප්පය වල්ලා ගියා. ඊට පස්සේ අර හාමුදුරුවෝ දැන් බයිනෝ හොඳටම බයිනෝ. දැන් මමත් ආවා. ඊට පස්සේ මම හිතුවා දැන් මේ අපි භික්ෂුවක් විදිහට අපි මෙතන මේකෙන් මොකද්ද කරගන්න ඕනේ? මේකෙන් නිවනට යන්න දෙයක් කරගන්න. මේ පිස්සු හාමුදුරුවන්ගේ වැඩපිළිවෙල තුලින් මම නිරේට යන්න දෙයක් කරගෙන වැඩක් නැහැ නේ. බුදුන් වහන්සේ කියලා තියෙන්නේ මේවා හරි යොදාගෙන නිවනට යන්න. මම අර හාමුදුරන්ට කිව්වා පොඩි හාමුදුරනේ අර කෝප්පය අරගෙන එන්න. මම වින් එක කොයි මේ කොයි අරගෙන හොඳට හේතුවා. දැන් අර හාමුදුරුවත් බලාගෙන ඉන්නවා. මම හොඳට හේතුවා. හේතුවාට පස්සේ මගේ හිතත් පිරිසුදු වෙන්න අර කෝප්පේ කිරිසුදුවට පිරිසුදු වුණා. පිරිසුදු වුණාට පස්සේ මගේ හිතරත් මේ එන සතුටක් දැක්කා. මම අර හාමුදුරන්ට කිව්වා අයසුතුනි මේකයි කරන්න ඕනේ. අර හාමුදුරන්ට කරේ අපේ දෙයක් නෑ මම ඉතින් ඔක තියලා ගියා මං අද වුණත් ඒක සීපත් කරනවා සතුටුයි. දැන් මගේ ගැන කියනවා නෙමෙයි මේවා ඉගෙන ගන්න ලැබුණේ අපේ ගුරු ස්වාමීන් වහන්සේලා. එතකොට අර ස්වාමීන් වහන්සේට අර පිස්සු හාමුදුරුවෝ නිසා නිරේට යන්න දෙයක් හිත අපරිසුදු දෙයක් කරගන්න වුණා. මටයි අර පොඩි හාමුදුරුවන්ටයි අද වුණත් කතා කරන්න පුළුවන් සතුටු වෙන්න දෙයක් වුණා. ඒ මොකක් නිසාද? අපේ දැක්ම නිවැරදි වෙන්න. ලෝකේ තියෙන කිසිම දෙයකින් අපේ හිතේ තරහක්වත් වෛරයක්වත් රෝගයක්වත් ඇලීමක්වත් හදන්නේ ඒක දිහා අපි දකින විදිය හිතන විදිය වරදිනකොට තමයි අපේ හිතේ තරහක් එන්නේ ඇලීමක් එන්නේ ගැටීමක් එන්නේ ඉස්සෙල්ලා හොඳට පුරුදු වෙන්න ওই භාවනා ඔක්කොම කරන්න කලින් අපි දකින විදිහ නිවැරදි ආකාරයට ලෝකෙ දිහා දකින්න පුරුදු කරගන්න මේ හැම දෙයක්ම අපිව නිවන් දකින්න තියෙන කමඨහනක් කියලා හිතන්න. අපිට ඇලීමක් ඇති වෙනවා නම් ගැටීමක් ඇති වෙනවා නම් ඒකට හේතුව වෙන මොකුත් නෙමේ අපි දකින විදිය වැරද්ද හිතන විදිය වැරද්ද ලෝකේ කොයි විදියට පෙරුණත් අනිත් පැත්ත ගියත් රහතන් වහන්සේලාට තරහක් එන්නේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලාට තරහක් එන්නේ නැහැ. මහරහතන් වහන්සේලාට තරහක් එන්නේ එතකොට එතන උන්වහන්සේලා කියන්නේ මෙයාගේ වැරදි දැන් මේ සරියුත් උන්වහන්සේ කිව්වද මෙයා මේ වැරදි නෙමෙයි. එහෙනම් අපි බුද්ධ ශාවකයෝ අපි දකින්න ඕනේ නම් අර අඤ්‍යතර භික්ෂු විදියට නෙමෙයි ලෝකේ දිහා. තේරුණාද? ලෝකේ හදාගෙන අපිට නිවන යන්න බෑ. තේරුණාද? ලෝකෙත් එක්ක කටයුතු කරලා නිවන යන්න බෑ. අන්තිමට අපි නිරේට ගිහිල්ලා විතරයි. කවදාවත් ලෝක ජාතිය හැදෙන්නේ නැහැ. තේරුණාද? අපි ඔය දැඟලුවාට කවදාවත් ලෝකේවත් ජාතියවත් හදන්න බෑ. තමන් හැදෙන්න. බුදුන් වහන්සේ මේ ඉස්සෙල්ලාම ආදර්ශය දුන්නේ තමන් ඉස්සෙල්ලා බුද්ධත්වයේ ලැබුවා. ඊට පස්සේ කට්ටියට දුන්නා. ඒක නිසා මේ හිතේ ස්වභාවයේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව තේරුණාද?
කිසිම කෙනෙක් එක්ක තරහක් ඇති කරගන්න එපා. ඔය කට්ටිය ඇස් දෙක පොඩ්ඩක් වහලා බලන්න. Tamanට කෙනෙක්ව මතක් වෙනවද කියලා තරහ සාගත කෙනෙක්. මතක් වෙනවා. එහෙනම් ඔය කට්ටිය නිරේට වැඩි දුර නෙවෙයි. මම නිවනට වැඩි දුර කිව්වේ නෑ. නිරේට වැඩි දුර නෙමෙයි. තේරුණා? නිරේ ගැන කියන්න වෙලා නම් නෑ. දැන් ඉන්නේ විනාඩි දෙකක්. ඒතකොට නිරේ පල්ලෝ කියන්නේ ඒකට උත්තරයක් මම දෙන්නම්. නිරේ පල්ලෝ කියන්නේ ඇත්තටම ඉන්නේ පිරිසක්. ඒ කට්ටියත් අර විදියට අනුන්ගේ වැරදි අඩුපාඩුකම් කියලා ඒක නිසා ඒ කට්ටියගේ කර්ම අකුසල් කර්ම ඇති වෙන්නම අවශ්‍ය පරිසරයක් විදියටම ඒ දැන් ලැබිලා තියෙනවා. තේරුණාද? මේ කට්ටිය දැන් යම රජුරෝ ගත්තාම පින පව් කියන දෙකම කරපු නිසායි දවස් 15ක් නිරේ දවස් 15ක් දිව්‍ය සපු ඉන්නේ. හැබැයි නිරේ පල්ලම් කියලා කියන්නේ ඒ කට්ටිය ජීවත් වෙනකොට අනුන්ගේ වැරදි අඩුපාඩුකම් වලට දොස් තියලා මේ කට්ටියට දඩුවම් දෙන්න ඕන අරවයි මේවයි කියපු කට්ටියට අන්න දඩුවම් දෙන්න ලැබිලා තියෙනවා ඊළඟ සැරේ. ඒ කට්ටියම තමයි ඒ කට්ටිය හදපු ලෝභී අරවට මේවට තමයි ඒ කට්ටියමයි වැටෙන්න වෙන්නේ. දැන් හිතන්නකෝ සිංහල ජාතිය විදියට ආයුධ ටික හදනවා හොඳට. ඔය ආයුධ ටික හදලා හොඳට දීලා අපේ ජාතිය බේර ගන්න කියලා මැරිලා ගිහිල්ලා කොටියෙක් වෙලා ඉපදෙනවා. කොටියෙක් කිව්වේ මේ හතර නෙමෙයි කකුල් හතරක් නෙමෙයි. කකුල් දෙකක් තියෙන කෙනෙක්. අන්න තමන්ම පෙර ජීවිතේ හදපු ආයුධ වලින් තමන්ටම ලැබෙනවා. එතකොට මස් මරන්න වෙනවා නම් ඔය ආදී රැකියා ලැබෙන්නෙම අර විදිහට නිතරම සම්මාදිට්ඨියෙන් ජීවත් වෙන්නේ නැතුව අනුන්ගේ අඩුපාඩුකම් හොය විවේචනය කර කර කටයුතු කරපු කට්ටියට ලැබෙන දෙයක්. ඒක Taman ජීවත් වෙලා තියෙන ආකාරයෙන්ම ලැබෙන දෙයක්. දැන් පැවිදි විදිහට අපිට බලන්න අපිට රස්සා කරන්න ඕනේ. ආගවත් දේවල් හොය ඉන්නේ. ඇත්තටම කියනවා නම් මේ සබන් කෑල්ලක ගානවත් දන්නේ නෙමෙයි. මම මේ කියන්නේ මාන්නේ නෙමෙයි. ඒ දන්නේ නැහැ ඒක. ඇයි? මට ඒක හොයන්න ඕන නැති වෙලා. තේරුණාද? ඉතින් පෙර ජීවිතවල මොනවා හරි ඒවා මොකුත් නැතුව දැන් ඔය රේඩි එකක්වත් ඔය මම ඔය යුක්‍රේන යුද්ධ කී කියන මම අහන්නේ. ටිකක් හරි වැරදිලා වූ අනුමෝදන් වුණොත් ඉවරයිනේ. ඔය අහන්නේ. ඇයි ඉතින් මම යුද්ධ කරලා ඉවර කරන්නද? රටේ ආර්ථික ප්‍රශ්න තමයි ඉතින් මම කොහොමද ඒවා හදන්නේ? ඒව කර්ම විපාකයක් විදිහට දකින්න. තේරුණාද? ඒක නිසා ඉතින් සරියුත්තරුන් වහන්සේ කියනවා මම නිකම් පඨවි ධාතුව වගේ හිත හදාගෙන. ආපෝ ධාතුව වගේ, තේජෝ ධාතුව, වායෝ ධාතුව. හරියට අං කැඩිච්ච ගොනෙක් වගේ මම මේ ලෝකේ ඉන්නේ. අසුචි ටිකක් නවදොරකින් ඒ කියන්නේ කලයක් තියෙනවා ජරාව අසුචි පිරිච්ච ඒකෙන් හිල් නවයකින් වැగిරෙන අසුචි. ඕක මම දරාගෙන යනවා වගේ මම මේ ශරීරේ දරාගෙන ඉන්නේ නවදොරකින් අසුචි වැగిරෙන්නේ. ඉතින් මේකට කවුරු හරි මොනවා කරා කියලා මට ප්‍රශ්නයක් නෑ. මම එහෙම හිත හදාගෙන ඉන්නේ ඒක නා ඕ කට්ටියත් ඒ විදියට දැකලා සරියුත්තරුන් වහන්සේලාගේ පක්ෂයේ ඉන්න දේවදත්තගේ පක්ෂයවත් අන්‍යතර භික්ෂුවගේ පක්ෂයේ ඉන්න එපා. ඒක නිසා සම්මා දිට්ඨිය හදාගන්න අපේ වැරද්ද තියෙන වෙන දෙයක් නෙමේ සම්මා දිට්ඨියෙන් හරියට ලෝකේ තියෙන දේවල් දිහා දකින්න තාම හරියට පුරුදු කරලා නැහැ. කිසිම කෙනෙක් S2 වහලා බලන්න හැමදාම Tamanට මෙනෙහි කරන්න තරහකාරයෙක් ඉන්නවා. එහෙම නැති දවසක් ආවොත් ඕ කට්ටිය නිවනට ළඟයි කියලා තමයි කියන්නේ. ඒක නිසා නිරේ විස්තරය කියන්න කියාට ඉතින් ඕවා කියන්න වෙලා නැහැ. වෙලාව යනවනේ ඉතින් මොනවා කරන්නේ. ඒක නිසා ඔය ටික අහපු ටික ඇති. ඉතින් ඒක නිසා අද දවසේ කරාවු මේ ධර්ම සාකච්ඡා ආදී කුසලයේ අපි සෑම දිනාටම නිවන් පිණසම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගමු. සියලු දෙනාටම